ආයිබෝවන් ශ්‍රීලම දූ දරුවන්ට අද අපි 11 ශ්‍රේණියේ දරුවෝ වෙනුවෙන් පටන් ගන්න බලාපොරොත්තු වෙනවා පයිතගරස් ප්‍රමේය කියන පාඩම. මේක මගේ සමහර පන්ති වල මේ පාඩම මම ටිකක් කරලා තියෙනවා. සමහර පන්ති වල නම් කරන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ පොදුවේ කාටත් වැදගත් වෙන විදිහට බලාපොරොත්තු වෙනවා මේ පයිතගරස් ප්‍රමේය කියන පයිතගරස් සම්බන්ධය පිළිබඳව කතා කරන්න. මේක අපේ දරුවෝ 9 ශ්‍රේණියේදී ඉගෙන ගත්ත පාඩමක්. ඒ පාඩම තමයි අපිට තවදුරටත් දීර්ඝ කරමින් 11 ශ්‍රේණිය දක්වා ගෙනිහින් තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් අර සාධනීය පැත්ත ඒ ප්‍රමේය සම්බන්ධයෙන් සාධනීය පැත්ත ටිකක් වැඩි කරලා තියෙනවා. නැත්නම් ප්‍රමේය කවුරුත් දන්නවා. 11 දරුවෝ කවුරුත් මේ ප්‍රමේය දන්නවා අලුත් දෙයක් නෙමෙයි. ඒ වුණත් අපිට මේකේ සාධනීය පැත්ත පොඩ්ඩක් වැඩිපුර තියෙන නිසා අපි බලාපොරොත්තු වෙනවා අද මේ පාඩම වැඩ කටයුතු ආරම්භ කරන්න. පයිතගරස් ප්‍රමේය. ඔය කට්ටිය කවුරුත් දන්නවා ඍජුකෝණික ත්‍රිකෝණයක පාද තුන අතර සම්බන්ධතාවයක් තමයි මේ ග්‍රීක ජාතික ගණිතඥයෙක් වෙච්ච පයිතගරස් විසින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඕනෑම ඍජුකෝණික ත්‍රිකෝණයක කර්ණය මත අන්තිම ලද සමචතුරස්‍රයේ වර්ගඵලය සමානයි කියලා එයා පෙන්නලා තියෙනවා. ඉතිරි පාද දෙක මත අන්තිම ලද සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුව. ඒක තමයි පයිතගරස් කියන ගණිතඥයා විසින් හොයාගෙන තියෙන වැදගත්ම ඒ සම්බන්ධය. අපි ඒක රූප සටහනකින් මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. මේ මම අඳින්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක්. මේ පයිතගරස් ප්‍රමේය බලංගු වෙන්නේ ඍජුකෝණික ත්‍රිකෝණයක් සඳහා පමණයි. වෙන කිසිම ත්‍රිකෝණයක් සඳහා මේක යොදන්න බෑ. අනිවාර්යයෙන්ම ඍජුකෝණික ත්‍රිකෝණයක් විය යුතුයි මේක මේ ප්‍රමේය හරියන්න නම්. ඒතකොට මේ ඍජුකෝණීය ත්‍රිකෝණය අපි දන්නවා ඍජුකෝණයේ ඉදිරියෙන් තියෙන පාදයේ මෙහෙම කියන කර්ණය නැත්නම් කර්ණ පාදය කියලා. ඒතකොට මෙන්න මේ කර්ණය මත අපි අඳිනවා සමචතුරස්‍රය. මෙන්න මේ කර්ණ පාදය මත අඳිනවා සමචතුරස්‍රයක් මේ විදිහට. ඊළඟට ඉතිරි පාද දෙක මත අඳිනවා තවත් සමචතුරස්‍ර දෙකක්. මෙන්න මේ පාදයේ මත අඳිනවා සමචතුරස්‍රයක්. මෙන්න මේ පාදයේ මත අඳිනවා අපි සමචතුරස්‍රයක්. මේ අපි අඳලා තියෙන්නේ සමචතුරස්‍රය. එතකොට පාඩ පේනවා ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. ඒකේ ඍජුකෝණ දෙකේ තියෙන පාදයට අපි කියනවා කර්ණය නැත්නම් කර්ණ පාදය. මේ කර්ණය මත අපි අඳලා තියෙනවා සමචතුරස්‍රයක්. ඊට පස්සේ පේනවා ඉතිරි පාද දෙක මතත් ඇඳලා තියෙනවා සමචතුරස්‍ර දෙකක්. පැහැදිලිනේ? දැන් මේ පයිතගරස් කියන ගණිතඥයා හොයාගෙන තියෙනවා මෙන්න මේ කර්ණය මත ඇඳලා තියෙන මෙන්න මේ සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවලු මේ ඉතිරි පාද දෙක මත ඇඳලා තියෙන සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුව. පැහැදිලිද? දැන් අපිට ඒක ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. අපි මේ පාදයේ දිග වල මෙහෙම දාමු. මේ පාදේ අපි ගමු A කියලා. මේ පාදයේ ගමු B කියලා, මේ පාදයේ C. එහෙනම් එහෙම ගත්තොත් අපි දන්නවා මේකේ මේ සමචතුරස්‍රයක් නිසා මේ පාද හතර සමානයි. ඒකට මම දානවා මෙන්න මේ වගේ සංකේත පාද හතර සමාන බව පෙන්නන්න. පාද හතර සමානයි. ඒතර මේ පාදයේ C නම් අපි දන්නවා මේ පාදයක් C වෙනවා. එහෙමනම් මේකේ වර්ගඵලය කියන්නේ C ගුණ කිරීම C. C ගෙන් ගුණ කරාම C වර්ගය. C ගුණ කිරීම C කියන්නේ C වර්ගය. පැහැදිලි? ඊට පස්සේ අපි මේ විදිහටම ගන්න පුළුවන්. මේ පාදේ නම් මෙතනත් මේ පාද හතර සමානයිනේ. මේ පාද හතර සමාන වෙනවා. ඒ අනුව මේකේ වර්ගඵලය ලියන්න පුළුවන් A වර්ගය කියලා. මේකෙත් මේ පාද හතර සමාන වෙනවා. අපි ඒකට වෙනම සංකේතයක් භාවිතා කරමු. ඔය විදිහට මේ පාද හතර සමානයි. ඒ නිසා මේක B කියලා ගත්තොත් මේකේ වර්ගඵලය B වර්ගය වෙනවා. එහෙමනම් දැන් අර පයිතගරස් කියන ගණිතඥයා කියපු දේ කියපු අදහස අපිට ලියන්න පුළුවන් මෙන්න මේ වගේ ගණිතමය සම්බන්ධතාවයක් විදිහට කර්ණයේ මතන්නේ සමචතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ C වර්ගය සමාන වෙනවා. සමාන වෙනවා මෙන්න මේ වර්ගඵල දෙක එකතුවට. ඒ කියන්නේ A වර්ගය ධන B වර්ගය සමානයි A වර්ගය ධන B වර්ගය. පැහැදිලි නේද? දැන් අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට පොදු කරලා පයිතගරස් කියපු දේ මෙන්න මේ ආකාරයෙන් අපිට පෙන්වන්න කරන්න පුළුවන්. එතකොට මේ දේ මේ කියපු දේ ඔයාලා කවුරුත් දන්නෝ 9 පන්ති. අලුත් දෙයක් නෙවෙයි මේ කිව්වේ. හරිද? අපි ඒක පොඩ්ඩක් තවදුරටත් ඔයාලා කියලා දුන්න මතක් කරලා දුන්නා. දැන් අපිට ගැටළු විසඳීමේදී මේක අපිට යොදා ගන්න පුළුවන් මේ සම්බන්ධය.
පැහැදිලිද? එහෙනම් පොඩ්ඩක් ඔයාලා මේක සටහන් කරගන්න. මේක අර මම සමහර පන්තිවල මට කරන්න බැරි වුණා. ඒකත් මේක පොඩ්ඩක් සටහන් කරගන්න කොහොමද? කොහොමද මේක ඩීලා යන්නේ මේක සටහන් කරගන්න පුළුවන්. හරිනේ. අපි එහෙනම් දැන් මේකෙන් අයින් වෙමු. දැන් අපිට පුළුවන් මෙන්න මේ ආකාරයට උදාහරණයක් ගන්න. හරිනේ? උදාහරණයක් ගන්න. පළවෙනි උදාහරණය ත්‍රිකෝණික ත්‍රිකෝණයක්. ඉතින් ත්‍රිකෝණික ත්‍රිකෝණයක් මේ පාදයේ දිග අපි ගමු සෙන්ටිමීටර 3ක් කියලා. 3 සෙන්ටිමීටර. මේ පාදයේ දිග ගණන 4 සෙන්ටිමීටර. මේ පාදය අපි ගමු x කියලා. දැන් අපිට අවශ්‍ය වෙනවා මේ x මගින් දැක්වෙන පාදයේ දිග කොච්චරක්ද කියලා හොයාගන්න. x වල දිග හොයාගන්න අවශ්‍ය වෙනවා. එවෙනම් අපිට ඒ සඳහා අපිට පුළුවන් අපි මේ යොදාගත්ත පරිදි සම්බන්ධය යොදාගන්න මේ විදිහට කර්ණයේ මතයෙන් සමතුලිත වර්ගඵලය x වර්ගය සමානයි 3 වර්ගයේ ධන 4 වර්ගය. අපයි දන්නෝ මේක x වර්ගය සමානයි 3 වර්ගය ධන 4 වර්ගය. ඊපස්සේ මෙතනින් එනවා x වර්ගය සමානයි 3 වර්ගය 9යි 4 වර්ගය 16යි. එතකොට x වර්ගය සමානයි එකතු කරාම 25යි. එතකොට x සමානයි එමනම් 25 වර්ග මූලය. එතකොට එනවා x සමානයි 5 සෙන්ටිමීටර. පැහැදිලිනේ? හොඳයි. අපි යමු දෙවෙනි උදාහරණයට. දෙවෙනි උදාහරණය එක් ත්‍රිකෝණික ත්‍රිකෝණයක්මයි මේ තියෙන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක්. ඒකෙදි මම ගන්නවා මෙන්න මේ පාදයේ දිග සෙන්ටිමීටර 6යි. මේ පාදයේ දිග සෙන්ටිමීටර 10යි. මේ පාදයේ ගන්නවා y. දැන් අපින් අවශ්‍ය අපිට ඉල්ලන්නේ මේ y මගින් දැක්වෙන පාදයේ දිග. එතෙන්ටත් අපි අර විදිහට පයිලරස් සම්බන්ධය යොදා ගන්න පුළුවන්. යොදාගත්තොත් මෙහෙම කියනවා 10 වර්ගයේ කර්ණයේ වර්ගයේනේ 10 වර්ගය සමානයි y වර්ගය ධන 6 වර්ගය. එතකොට 10 වර්ගයේ 100යි සමානයි y වර්ගය ධන 36යි. 36 මේ පැත්තට එනවා 100 අඩු කිරීම 36 සමානයි y වර්ගය. 100න් 36 කඩු කරාම 64 සමානයි y වර්ගය. එහෙමනම් මෙතනින් එනවා y සමානයි 64 වර්ගමූලය. උත්තරය y සමානයි 8යි සෙන්ටිමීටර. 64 වර්ගමූලය සෙන්ටිමීටර. පැහැදිලිද? දැන් මෙන්න මේ උදාහරණ දෙකෙන් ඔයාලට පයිතගොරස් ප්‍රමේය මොකක්ද කියලා පැහැදිලි වුණා. දැන් එහෙමනම් අපි දැන් ලියමු මොකක්ද මේ පයිතගොරස් ප්‍රමේය. හරිනේ? මේ උදාහරණ දෙක පස්සේ ලියන්න. දැන් ලියන්න තව උදාහරණ දෙක. දැන් ඔය කට්ටිය රූප සටහනක් ඇඳගත්තා. ඒ රූප සටහන විතරයි තාම තියෙන්නේ. ඒකට යටේ ලියාගන්න පයිතගොරස් ප්‍රමේය. ලියාගන්න පයිතගොරස් ප්‍රමේය. ඕනෑම ඍජුකෝණී ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය. කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරි පාද දෙක මත අඳින ලද සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට සමාන වේ. ඔන්න ඔක තමයි පයිතගොරස් ප්‍රමේය. පයිතගොරස් කියන ගණිතඥයා විසින් ඉදිරිපත් කරපු ප්‍රමේය. දැන් පුතේ දුවේ අපිට මේක අර මතක තියාගන්නකොට දැන් මෙතන අර කර්ණයේ මත අඳින සමචතුරස්‍රයේ වර්ගඵලය
ඊළඟට ඉතිරිපාද දෙක මත සමතුලිත දෙකේ වර්ගඵලවල එකතුව අර ඒ කතන්දරේ මේ කියපු දේම අදහසට නැත්නම් මේ සම්බන්ධයට හානියක් නොවෙන්න මෙන්න මෙහෙම මතක තියාගන්න පුළුවන්. මතකදී අපි ඉස්සෙල්ලා මුල් සතහනේ ගත්ත c වර්ගය සමානයි a වර්ගය ධන b වර්ගය. මතකයිනේ අපි ඉස්සෙ කොටු කරලා ලියලා අන්නේ මේ ලියුවේ එක. දැන් මෙතනින් ඔයාලට පේනවා මේ ලියපු දෙයෙන් පේනවා මෙහෙම ලියුවොත් කර්ණයේ වර්ගය සමානයි. හරි? කර්ණයේ වර්ගය සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව. පයිතගොරස් කියපු දේ ඒ අදහස ඒ ප්‍රතිඵලයට හානියක් නොවෙන්න අපිට මෙහෙම කියන්න පුළුවන්. කර්ණයේ වර්ගය සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව කියලා. c වර්ගය සමානයි වර්ගදන b වර්ගය. එහෙනම් අන්න ඒක මතක තියාගත්තොත් අපිට පුළුවන් කරන්න. පයිතගොරස් දැන් අපෙන් අහුවොත් කවුරු හරි පයිතගොරස් ප්‍රමේය ප්‍රකාශ කරන්න කිව්වොත් අපි හරම නෙමෙයි කියන්න ඕන ඍජු කෝණික ත්‍රිකෝණයක කර්ණය මත අඳින ලද සමචතුරස්‍රයේ වර්ගඵලය ඉතිරිපාද දෙක මත අඳින ලද සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට සමාන වේ. අපි එහෙම කියන්න ඕනේ. නමුත් අපිට ගැටලුවක් ඉදෙනකොට ගානක් හදනකොට අපිට පුළුවන් මේක මෙන්න මේ විදිහට ගන්න. අපි ඉස්සෙල්ලා ගත්ත මේකනේ. මෙන්න මේ සම්බන්ධය ගන්න පුළුවන්. කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව. කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව. එතකොට මෙන්න මේකට අනුව අපිට පුළුවන් මෙන්න මේ ගාන සඳහා එළින්ම මෙතන දැන් පේනවා ඍජු කෝණික ත්‍රිකෝණයක්. එතකොට කර්ණය කියන්නේ x නේ. කර්ණය කියන්නේ x කියන එක. එතකොට x වර්ගයේ සමානයි 4 වර්ගයේ ධන 3 වර්ගය. කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව. හරි? ඒ අනුව අපිට x හොයා ගන්න පුළුවන් සෙන්ටිමීටර 5යි. 5 සෙන්ටිමීටර. මෙතනත් එහෙමයි. මේකේ ඍජු කෝණික ත්‍රිකෝණයක් තියෙනවා. පැහැදිලිව පේන ඍජු කෝණික බව. ඒ අනුව කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව. ඒ අනුව y සමානයි 7 සෙන්ටිමීටර. පැහැදිලි නේද? දැන් මේ උදාහරණෙට සඳහන් කරගන්න. මේ උදාහරණ දෙකම ලියන්න. මම හිතන්නේ කාලේ ඇති සියලුම කරන්නේ. දැන් අපි බලමු මෙන්න මේ රූප සටහන් කීපයක් අරගෙන මේ පයිතගොරස් සම්බන්ධය මේ රූප සටහන් සඳහා කොහොමද යොදන්නේ කියන එක. බලා ගන්න අපේ පළවෙනි උදාහරණය. මෙන්න මේ ත්‍රිකෝණය සඳහා පයිතගොරස් සම්බන්ධය යොදාගන්නේ කොහොමද? ඍජු කෝණික ත්‍රිකෝණයක්. මෙතන ABC කියලා මේ ඍජු කෝණික ත්‍රිකෝණය අපි හඳුන්වුවොත් මෙන්න මේ සඳහා අපිට පුළුවන් පයිතගොරස් සම්බන්ධය යොදන්න අර මන්සල් කියපු එකමයි කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව. කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරිපාද දෙකේ වර්ගවල එකතුව. එතකොට AC වර්ගය සමාන වෙන්න ඕන AB වර්ගය ධන BC වර්ගය. මෙන්න මේ විදිහට අපිට පුළුවන් මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය සඳහා පයිතගොරස් සම්බන්ධය මේ විදිහට යොදන්න. ඊළඟට අපිට මෙන්න මේ වගේ කා පොඩ්ඩක් ඉතින් එහාට යමු අපි මේ විදිහට. මේ කොහාලගේ අල්ටිපොතේ තියෙන ගණන් කීපයක් ඉස්කම් පුරවන්න ඉන්න දාලා මෙතන ඍජු කෝණයක් තියෙන එහෙනම් මේ පැත්ත අනිවාර්යෙන් ඍජු කෝණයක් වෙනවා සරල රේඛාවක් නිසා මෙතන P Q මෙතන S P Q R ඍජු කෝණ දෙකක් තියෙනවා. ඒක දෙකක්. දැන් මේ දෙක සඳහාත් අපිට වෙන වෙනම පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන්. මෙන්න මේ PQS ත්‍රිකෝණය. PQS කියන්නේ ඍජු කෝණික ත්‍රිකෝණයක්. මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය සඳහා අපිට පයිතගොරස් සම්බන්ධය දාන්න පුළුවන් මෙහෙම කර්ණයේ වර්ගයේ සමානයි PQ
වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව QS වර්ගය ධන PS වර්ගය. ඊළඟට මෙතන තව තියෙනවා ත්‍රිකෝණ කෝණයක් PSR කියලා. PSR එකක් ත්‍රිකෝණ කෝණයක්. ඒකටත් අපිට පුළුවන් පයිදල සම්බන්ධව දාන්න PR වර්ගය කර්ණීය වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. PS වර්ගය ධන SR වර්ගය. මේ විදිහට මේ වගේ ගණන් කීපයක් අලගේ අච්චුපතේ තියෙනවා. සමහර තැන්වල හිස්තම් පුරවන්න කියලා. ඒ වගේ මේ ත්‍රිකෝණ අරගෙන එකට මේ විදිහට පයිදල ප්‍රමේය දාගෙන සම්බන්ධය දාන්න පුළුවන්. මේක සඳහන් කරගන්න උදාහරණ දෙකක් විදිහට මේකේ පාදවල දිගවල් දීලා නැහැ. පාදවල දිග වෙනුවට ඒ අකුරු වලින් තමයි ගන්න තියෙන දිග. දැන් මේ පාදේ AB. මේ පාදේ BC අකුරු වලින් තමයි දිගවල් අපි අරගෙන තියෙන්නේ. හරි. එහෙමනම් දැන් මේකෙන් අපි බලමු 9 පන්තිය මට්ටමේ පොඩි ගැටලුවක් දීලා ඔය කට්ටිය මේක තේරුම් ගත්තද මේ කියපු දේවල් ටික උඩට ගත්තද කියලා ඉස්සෙල්ලා බලමු. දැන් මේකෙන් අයින් වෙමු. මෙන්න මේ ගාන ඉක්මන් කරලා හදන්න බලන්න මෙන්න මේ ගාන එක ගානයි දෙන්නේ අපි ඉස්සෙල්ලා බලමු දීලා මේක ගමු 5 සෙන්ටිමීටර මේක 12 සෙන්ටිමීටර මේක A මගින් දැක්වෙන පාදයේ දිග සොයන්න. ඒක තමයි ගැටලුව. A මගින් දැක්වෙන පාදයේ දිග සොයන්න. මෙන්න මේ වල දිග කීයද? කොච්චරද කියන එක අහන්න. A මගින් දැක්වෙන පාදයේ දිග සොයන්න. බලන්න උත්සාහ කරන්න. වැඩි වෙලා යන්නේ නැහැ බොහොම ඉක්මනට ගන්න පුළුවන් මේක 9 ලාගුවක් හදනවා. 9 පන්තියේ මට්ටමේ ගැටලුවක්. හරි මම කියන්නේ කවුරු උත්සාහ කරන ගාන කර්ණයේ වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව A වර්ගය සමානයි 12 වර්ගයේ ධන 5 වර්ගය. එතනින් A වර්ගය සමානයි 144 ධන 25. එතකොට A වර්ගය සමානයි 5යි 4යි 9යි 4යි 1යි 6යි 1යි 169යි. එහෙනම් A සමාන වෙනවා 169 වර්ග මූලය A සමානයි 13යි. 169 වර්ග මූලය 13යි. මේ විදිහට අපිට පුළුවන් A මගින් දැක්වෙන පාදයේ දිග හොයාගන්න. පැහැදිලිනේ? මේක බොහොම සරල ගානක් පොඩි ගානක්. දැන් මම ඔයාලට දෙනවා අච්චි පොතෙන් පොඩි ගානක්. අභ්‍යාස පොතෙන් පොඩි ගානක් දෙනවා. මෙන්න මේ විදිහට පොතේම තියෙන ගානක් ගත්තම කට්ටියට ඒක මම කියන්නේ ගැටලුවක් නැතුව ඉතිරි ගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ ගැටලුව හදලා අච්චි පොතේ ගානක්. දාහටයි එක අභ්‍යාස මාලාවේ ප්‍රධානාංක දෙකේ රෝම ඉලක්කම් 3. මෙන්න මේ ගාන තමයි අපි හදන්නේ. පහත දැක්වෙන එක් ඍජුකෝණික ත්‍රිකෝණේ x මගින් දැක්වෙන අගය සොයන්න. ඒක තමයි ගාන. පහත දැක්වෙන එක් ඍජුකෝණික ත්‍රිකෝණේ x මගින් දැක්වෙන අගය සොයන්න. x ලා අගය අහන්න. ඉතින් මෙන්න මේ විදිහේ රූපයක් අපිට දීලා තියෙනවා.
මේක x. මේක 1 සෙන්ටිමීටර. මේක මූලය 5යි. මේක මූලය 2යි. x මගින් දැක්වෙන පාදයේ දිග සොයන්න. උත්සාහ කරනකොට x මගින් දැක්වෙන පාදයේ දිග සොයන්න. උත්සාහ කරන්න. අපි එමනම් කාල වේලාව ගොඩක් යන නිසා අපි පොඩ්ඩක් බලමු මේ ගාන කොහොමද හදන්නේ කියලා. දැන් ඔයාලට පේන ඇති මෙතන x කියන මෙන්න මේ පාදය සම්බන්ධ කරලා ඍජුකෝණික ත්‍රිකෝණයක් නම් තියෙනවා. මේ තියෙන්නේ x සම්බන්ධ කරපු ඍජුකෝණික ත්‍රිකෝණයක් තියෙනවා. හැබැයි ඒකේ පාද දෙකක් දැනගන්න ඕන නේද? පාද දෙකක් දන්නවා නම් තමයි අපිට ඉතිරි පාදය හොයන්න පුළුවන්. නැත්තම් හොයන්නේ අනිවාර්යෙන් පාද දෙකක් දැනගන්න. පාද තුනක් තියෙනවා. දෙකක් දන්නවා නම් තමයි ඉතුරු එක හොයන්න පුළුවන්. හැදිලි? එතකොට දැන් කාලේ පේනවා ඇති මෙන්න මේ පාදය දන්නේ නැහැ. හැබැයි මේක දන්නේ. මේක දන්නේ. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේ x වල යන්න කලින් x වලගේ හොයන්න කලින් මෙන්න මේ පාදය හොයන්න වෙනවා. එහෙම නැතුව අපිට මේ ගාන හදන්න වෙනත් ක්‍රියාපාටියක් වෙනත් ක්‍රියාමාර්ගයක් නැහැ. හරිනේ? අනිවාර්යෙන් අපි මෙන්න මේ පාදය හොයාගන්නවා. අපි බලමු කොහොමද මේ පාදය හොයන්නේ? ඒ පාදය හොයන්නේ මෙන්න මෙතන තියෙන තවත් ත්‍රිකෝණික ත්‍රිකෝණය. පේනව නේද? අපි දන්නවා මේ කෝණය අනුව නම් මේ කෝණයත් අංශක 90යි. එකත් අංශක 90යි. එතකොට අපි දන්නවා මෙන්න මේ කෝණයේ අංශක 90ක් වෙනවා නම් මේක ත්‍රිකෝණික ත්‍රිකෝණයක් වෙනවා. මෙන්න මේ ත්‍රිකෝණික ත්‍රිකෝණය සඳහා පයිථාගොරස් සම්බන්ධය යෙදුවනම් අපිට පුළුවන් මෙන්න මේ පාදයේ දිග හොයාගන්න. නේද? එහෙමනම් අපි මෙතෙන්ට අකුරක් එහෙම දාගමු නේ. සම්බන්ධය ගන්න ඕනේ අකුරක් දාගන්න. ඒක පොතේ දීලා නැහැ අකුරක් අපි දාගත්තා අපි. ඒකෙන් සිම්පල් ඒ දාගත්තා. දැන් අපිට පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණික ත්‍රිකෝණය සඳහා පයිථාගොරස් සම්බන්ධය යොදලා ඒ වලා අපි හොයමු. මෙන්න මේ ත්‍රිකෝණික ත්‍රිකෝණයටයි අපි දැන් මේ පයිථාගොරස් සම්බන්ධය දාන්නේ. හරණේ වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. හරණේ වර්ගයේ සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. හරණේ කියන්නේ මූලය 5යි. එහෙමනම් මූලය 5 වර්ගය සමානයි ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. ඒ වර්ගයේ ධන මූලයේ දෙකේ වර්ගය. ඒ වර්ගයේ ධන මූලය දෙකේ වර්ගය. දැන් අපිට ලියන්න පුළුවන් මූලයේ 5 වර්ගය කියන්නේ 5යි. මූලයේ 5 වර්ගය කියන්නේ 5යි. මූලයේ 5 මූලයේ 5 ගුණ වෙනවා 5. මෙතනින් එනවා ඒ වර්ගය ධන මූලයේ දෙකේ වර්ගය කියන්නේ එහෙමනම් 2යි. දැන් 2 මෙතන ගේන්න පුළුවන් 5 අඩු කිරීම 2 සමානයි ඒ වර්ගය. 5න් 2ක් අඩු කරාම 3යි. එහෙනම් ඒ වර්ගයේ සමානයි 3යි. එහෙමනම් අපිට ලියන්න පුළුවන් ඒ සමානයි මූලය 3යි. මේ දක්වාම යනවනම් නමුත් අපිට මේ දක්වා ගත්තත් මේ ගානට ඇති. බලමු. දැන් මෙන්න මේ ත්‍රිකෝණික ත්‍රිකෝණය සඳහා අපි නැවතත් පයිථාගොරස් සම්බන්ධය දාමු. මෙතන තියෙන ත්‍රිකෝණ ත්‍රිකෝණය මෙන්න මේ සඳහා නැවත පයිථාගොරස් සම්බන්ධය දාමුවොත් මොකද වෙන්නේ? අන්න එතන ත්‍රිකෝණ ඉස්සරහා තියෙන x කර්ණ x.
එහෙනම් කර්ණයේ වර්ගයේ සමානයි. කර්ණයේ වර්ගයේ සමානයි. ඉතිරි පාද දෙකේ වර්ගවල එකතුව. ඒ වර්ගය. අන්න මෙතනින් අපි ගහපු ලියන සම්බන්ධය ලියමු. ඒ වර්ගය ධන එකේ වර්ගය. හරිනේ? ඒ වර්ගය ධන එකේ වර්ගය. දැන් මෙතන කෙලින්ම ගන්න පුළුවන් ඒ වර්ගයේ සමානයි 3යි. ඒ වර්ගයේ 3යි. එහෙනම් මෙතනින් එනවා x වර්ගයේ සමානයි 3 ධන 1. එතකොට x වර්ගයේ සමානයි 3යි 4යි. එහෙනම් x සමානයි 4 වර්ගමූලය. එතකොට එනවා x සමානයි 4 වර්ගමූලය කියන්නේ 2යි සෙන්ටි. අනේ ඔන්න උත්තරේ එනවා x සමානයි සෙන්ටිමීටර. ඉක්මනට ලියා ගන්න බැරුණා නම් හැදුවේ නැත්නම් ඉන්නවා නම් ඉක්මනට සතහන් කරගන්න පොතේ අභ්‍යාස පොතේ ගානක් මම හැදුවා. Ini betul nilai lainnya. Pythagoras fifth. Pythagoras fifth. ඉතින් මේ පයිතගරස් ත්‍රිත්ව කියලා කියන්නේ මතක තියාගන්න. මේ පයිතගරස් ප්‍රමේයට ගැලපෙන අගයන් තුනක් තියෙනවනේ. පයිතගරස් ප්‍රමේයට ගැලපෙන අගයන් ත්‍රිකෝණයක පාත් තුනක් තියෙනවා. පාත් තුන පයිතගරස් ගැලපෙන ත්‍රිකෝණිකලා. අන්නේ අගයන් තුනට අපි කියනවා පයිතගරස් ත්‍රිත්ව කියලා. දැන් අපි එකෙන් බලමු කීපයක් ලියාගෙන යමු මෙන්න මෙහෙම. 3 4 5. 3 4 5. හරි? මේ 3 4 5 කියන්නේ පයිතගරස් ත්‍රිත්වයක්. දැන් මේක ඒ කියන්නේ ත්‍රිකෝණික ත්‍රිකෝණයක ලොකුම පාදයේ කර්ණය වෙන්නේ. කර්ණය 5 නම් ඉතිරි පාද දෙක 3 4 වෙනවා. අපි කියනවා 3 4 5 කියන්නේ පයිතගරස් ත්‍රිත්වය. එතකොට අපි මේක හඳුනනවා 3 4 5. දැන් අර ත්‍රිකෝණ සමහර වෙලාවෙ මේ අර දිවාල් මේස්වල පාද බෙදනකොට අර හරියට අර ත්‍රිකෝණික මුල්ලක් ලබා ගන්න. අපි කියන මුළු පරස්සනවා කියන්නේ හරියටම ත්‍රිකෝණික මුල්ලක් ලබා ගන්න අදට පාවිච්චි කරන ක්‍රමයක් තමයි මෙන්න මේ 3 4 5 කියන methods. 3 4 5 methods කියන පාවිච්චි කරන අදටත් ඒ පාද දෙන ඒ කට්ටිය ඉන්ඩෝරෝ කට්ටිය පාවිච්චි කරන්නේ මෙන්න මේ වගේ ක්‍රමයකට තමයි මේ කට්ටිය පාද දෙන අය පාවිච්චි කරන්නේ මෙන්න මේ සිස්ටම් එක. මෙතෙදි කරන්නේ දැන් ඔයාලා දන්නවා අර නිවසක් පාදවල මෙහෙම ලණුව දිනවනේ. මෙන්න මෙහෙම ලණුවක්. දැන් අපිට ගහම කොටුවට දාන්නකොට මෙතන මේ කුණු සික්වල ලණුවක් දිනවා. අපිට දැන් මෙන්න මේ මුල්ල හරියටම ඍජුකෝණිකද මේ මුල්ල හරියටම ඍජුකෝණික මුල්ලක්ද කියලා අපිට හොයාගන්න. දැන් මේ ලණු ගහලා තියෙන්නේ. හරි? එතකොට මේ මුල්ල හරියටම ඍජුකෝණික වුණොත් දැන් මේ වගේ මෙහෙම නිවසක් හදනකොට ඔයාලා ගන්නවා. මේවා ඍජුකෝණික මුල් වෙන්න ඕනනේ නේද? නැත්තම් මේකට ටයිල් කරන්න ගියාමනේ. නැත්තම් උඩ පියස්ස ගහන්න ගියාම වහලා ගහනකොට එහෙම මේවා ඍජුකෝණික මුල් උනේ නැත්තම් මේක කොහොමද අනිවාර්යයෙන් ගෙදරක එහෙම ගන්න ඍජුකෝණික මුල් තියෙනවා. හරි? එතකොට මේ මෙන්න මේ ඍජුකෝණික මුල්ල ලබා ගන්න අනුගමනය කරන ක්‍රියාපටිපාදිකය මෙන්න මේක. මෙන්න මෙතන ටේප් එකක් අරගෙන මේ ලණු ගහලා දෙන්නේ. ලණුනේ මෙන්න මෙතන ඉඳලා ලකුණු කරනවා මෙතෙන්ට. මේ පැත්තට ලකුණු කරනවා මෙහිම අපි හිතමු සෙන්ටිමීටර මීටර ලියන්නේ. මීටර 3ක් විතර. 3යි මීටර. මේ පැත්තට මීටර 3ක් විතර. සෙන්ටිමීටර. පොඩි දිගක් මීටර 3ක්. ලකුණු කරගන්නේ කොහොමද? මෙතන දැන් ලණුනේ යටින් ලණුව පොඩ්ඩක් මෙහෙම අනිත් පැත්තට කරකවලා ඍතු කෑල්ලක් දාන්න. එකයි කරන්නේ. ලණුව පොඩ්ඩක් කරලා ඍතු කෑල්ලක් දාන්න. එතන මෙතන ඒක ගැලවෙන්නේ නැහැ මෙන්න තියෙනවා. මේ පැත්තට ගන්නවා 4ක්. මේ පැත්තෙන් සෙන්ටිමීටර මීටර 4ක්. මීටර 4ක්. මීටර 4ක්.
මේ පැත්තට ගන්නවා මීටර 4ක්. අර වගේම ගණු අනිත් පැත්තට පොඩ්ඩක් අමරවලා ඉටි කැල්ලක් දැම්මම පස්සේ හරි. දැන් එයාලා කරන්නේ මොකද? මෙන්න මේ දිග. මේ දිග චෙක් කරලා බලනවා මේක මේ ටේප් එකෙන් බලන්න. මේ දිග චෙක් කරලා බලනවා සෙන්ටිමීටර 5ක් තියෙනවා. සෝරි මීටර 5ක් තියෙනවා. මීටර 5ක් තියෙනවා චෙක් කරලා බලන්න. නැත්තම් මේ එකක් මොකක් හරි එක කුණ්‍යක් විතර කුණ්‍ය ගහන තියෙන කුණ්‍යක් එහාට මෙහාට වෙනස් කරලා හරියටම මේ ඉල්ලු දෙක අතර මීටර 5 වෙනකම් මේක එකක් වෙනස් කරලා හදන්න පුළුවන්. අන්න එතකොට අපිට ගන්න පුළුවන් හරියට මේක මීටර 5 ආවට පස්සේ මේක 5 නම් මේක 4 නම් මේක 3 නම් අනිවාර්යයෙන් මේ මුල්ල ඍජු කෝණය. අන්න මේ විදිහට ඍජු කෝණික මුල්ලක් ලබා ගන්න අපිට මේ දේ කරන්න පුළුවන්. තුන හතර පහ. හරිනේ 3 4 5. ඒ වගේම මතක තියාගන්න දරුවනේ මේ 3 4 5 කියන අගයන් සූත්‍රයේ මේකේ ගුණාකාරය. දැන් මේකේ මේ තුනම එකම ගානකින් ගුණ කරනවා. ගුණ කරනවා කියන සියලු ගුණාකාරات පයිතරිස් ක්‍රමයට ගැලපෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මේකේ මේ අගයන් තුන අපි ගුණ කරොත් 3ෙන්. නැත්නම් 2කින්. නැත්නම් 4ෙන්. ගුණ කරලා ගන්න ඒ අගයනොත් පයිතරිස් ක්‍රමයට ගැලපෙනවා. අපි 2කින් ගුණ කරලා ගමු. මේ අගයන් තුනම 2කින් ගුණ කරොත් අපිට එනවා 6 ඊළඟට 8 ඊළඟට 10 6 8 10 3 2කින් ගුණ කරාම 6යි 4 2කින් 8යි 5 2කින් 10යි අන්න 6 8 10 කියන්නේ මොකද පයිතරිස් ත්‍රිත්වය මේ දින පයිතරිස් ත්‍රිත්වය මේ විදිහට තව එකක් ගන්න. තව එකක් ඕන නම් අපිට 3 ගුණ කරලා ගන්නවා 3 ගණන් 3 9යි 4 වරක් 4 4 වරක් 3 12යි 5 වරක් 3 15යි ඔන්න හරිනේ ඒ කියන්නේ මේකේ සියලු ගුණාකාර ඒ ගුණාකාර අපිට ගන්න පුළුවන් පයිතරිස් ත්‍රිත්වය දැන් තවත් ත්‍රිත්වයක් අපිට ගන්න පුළුවන් මෙහෙම 5 12 13 මේක තවත් වෙනත් ත්‍රිත්වයක් මේකට ගැලපෙන ත්‍රිත්වයක් නෙමෙයි තවත් වෙනත් පයිතරිස් ත්‍රිත්වයක් තමයි මේකේ දැන් මේකේ සියලු ගුණාකාර මේකත් ඕනම ගානකින් ගුණ කර මේකේ ගුණාකාර අපිට ගන්න පුළුවන් ඒවත් පයිතරිස් ත්‍රිත්ව බාටපත් වෙනවා 5 ගුණ කරාම 2කින් ගුණ කරාම 10යි මෙතන 12 2කින් ගුණ කරාම 24යි 13 2කින් ගුණ කරාම 26යි ඔය විදිහට මේකේ සියලු ගුණාකාර අපිට ගන්න පුළුවන් පයිතගරස් ත්‍රිත්ව විදියට ඊට පස්සේ තවත් පුළුවන් මොකද වෙන සෙට් එකක් ගන්න. දැන් මේකට අමතරව තවත් සෙට් එකක් ගන්න පුළුවන් 8 15 14. 8 15 17. 8 15 17 කියන්නේ පයිතරිස් ත්‍රිත්වයක්. ඒ කියන්නේ කර්මයේ 17යි. එතකොට අනිත් මේක 15යි මේක 8යි කියලා එනවා. ඒ වගේම මේකේ ගුණාකාරය. අට දෙකෙන් ගුණ කරාම 16යි 15 දෙකෙන් ගුණ කරාම 30යි 16 දෙකෙන් ගුණ කරාම 34යි මෙන්න මේ විදිහට අපිට මේවත් ගන්න පුළුවන් අර විදිහටම මේකේ ගුණාකාර සියලු ගුණාකාර. ඉතින් මෙන්න මේක තමයි අපි කියනවා පයිතගරස් ත්‍රිත්ව කියලා. හරිනේ? මේ ටික අපි හඳුන්වන්නේ පයිතගරස් ත්‍රිත්ව විදිහට. ඉතින් මතක තියාගන්න ළමයි මේ පයිතගරස් ත්‍රිත්වයක් ගැන අපිට කතා කරනකොට මේකේ මේ ඇත්තටම කියන ලොකු ප්‍රයෝජනයක් නැහැ. ලොකු ප්‍රයෝජනයක් නැහැ. මොකද උදාහරණයක් වශයෙන් අපි දැන් ත්‍රිකෝණික ත්‍රිකෝණයක් මෙහෙම දීලා හරි? ත්‍රිකෝණික ත්‍රිකෝණයක් මේ විදිහට දෙනවා. දීලා මේ පාදයේ කියනවා අපිට මේ චිත්‍රය ගමු 8 15 17 මේක දෙනවා 8යි සෙන්ටිමීටර. මේක 15යි සෙන්ටිමීටර. මේක y අගේ සොයන්න. අය වෙලා ගියාම දැන් ඔයාලා මේ පයිතගරස් ත්‍රිත්වයේ කටපාඩම් කරගෙන ගිහිල්ලා 8යි 15යිනේ එහෙනම් අනිත් එක 17යි කියලා කිලිම ලියනවා y සමානයි 17යි. පයිතගරස් ත්‍රිත්වයට ගන්න. ඒක අපි බාරගන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ ක්‍රමෙ. අපි මේක ගන්න කඩනකොට අර වගේ ගැලපෙන්න ඕනේ මේ පයිතගරස් ගැලපෙන විදිහට කර්මයේ වර්ගයේ සමානයි ඉතිරි පාර දෙකේ වර්ගවල එකතුව කියලා ලියලා එහෙම අරගෙන ඒක සුළු කරලා අර විදිහට වර්ගමූලය දක්වා ගිහිල්ලා උත්තරي ගන්නවා. ඒ නිසා මේකෙන් අපිට එකම දෙයක් කරන්න පුළුවන් අපිට ඒක උත්තරේ තහවුරු කරගන්න පුළුවන්. අපි දැන් උත්තරයක් එනවනේ මෙතන සුළු කරා.
අන්නේ ආපු උත්තරේ තහවුරු කරගන්න පුළුවන් මේ උත්තරය හරිද? අපිට ආපු උත්තරේ නිවැරදිද? අපිට මේක කටපාඩම් නම් 8 15 17 නම් අපි හදන්න කලින් දන්නවා වයිගියාගේ 17යි කියලා. ගාන හදන්න කලින් දන්නවා වයිගේ උත්තරේ දන්නවා. අපිට ඒක චෙක් කරලා බලන්න පුළුවන් අපිට ආවේ එකමද කියලා චෙක් කරගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් ඔක ලොකු සහනයක් නෑ. පැහැදිලිව කියනවා. ඕක තමයි පවිත්‍ර ත්‍රිත්ව කියලා කියන්නේ. හරිද? ඉතින් ළමයි මෙන්න මේ ටික මතක තියාගන්න. අපි මේ දක්වා කරපු දේවල් ටික ගොඩාක් වෙලාවට ඇත්තටම 9 පන්තියේ ළමයෙකුට උනත් මේ පජස් ක්‍රමය ගැන දන්න නිසා එන කතා කරපු නිසා ඒ කට්ටියට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේකෙන් අපි ප්‍රධාන වශයෙන් අපි 11 දරුවන්ට බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රමේය සම්බන්ධ කරලා විවිධාකාර සාධනයක්. ජාමිතික සාධනයක්. දැන් ගොඩක් ළමයි සාධනය කරලා පස්සේ හරි බයයි. සාධනය. නේද? බය වෙන්න එපා. මේක මේ සාධනය කියන්නේ බොහොම සරල දෙයක්. තේරුම් ගන්න අර හිතන්න පුළුවන්කම තියෙනවා. ගණිතයේ සාධනෙ පිටින් යන්නේ ඒකයි. ගාන දිහා බලලා ගාන විශ්ලේෂණය කරලා ගාන හිතන්න පුළුවන්. අපිට මේකේ විභාගෙ දෙනකොට දෙන්නේ නැහැ මේ දෙන්නේ පරිශෝධනය කියලා ගාන දෙන්නේ නැහැ. අපි ගාන දිහා බලනකොට තමයි අපි දෙන්නේ. හැබැයි අතන අච්චුපතේ ගාන දෙක ලේසි. මොකද දැන් අච්චුපතේ ගාන පරිශෝධනය සම්බන්ධ ගානක් දෙනකොට ඒක තියෙන්නේ ළමයා දැන් හිතන්නේ පරිශෝධනයෙන් හිතන්නේ. ඒ හිතන්නේ කෙලින්ම පරිශෝධනයෙන් හිතන්නේ. එයාට මාතෘකාව විදිහට තියෙන පරිශෝධනය කියලා. දැන් ඒක තමයි ඔලිවඩ කරන්නේ. ඒකෙන් තමයි දරුවෝ දැන් ගාන හදන්නේ. සමහරට ගානක් ගාලා හදනවා. විභාගෙදී අපි දන්නේ නැහැ මේක පරිශ ක්‍රමයේද මධ්‍යලක්ෂ ක්‍රමයේද වෙන මොකක් හරි නේ වෙනත් ජාමිති ක්‍රමයක් සම්බන්ධ කරලා කියලා දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට තෝරා බේරා ගන්න වෙනවා ක්‍රමයේ අනුව මොකක්ද මේකට ගැලපෙන්නේ කියලා. ඉතින් අපි මේ වගේ පොඩි සාධනය ගානකට යමු. ගිහිල්ලා බලමු මේ වගේ ගානක් කොහොමද අපි නිවැරදිව හදාගන්නේ කියලා. ලියාගන්න මේ ගැටලුව. අපි මේක දෙන්නේ ඔයාලගේ 17යි 2 අභ්‍යාස මාලාව. හරිනේ? 17යි 2 අභ්‍යාස මාලාවෙන් දෙන්නේ පළවෙනි ගාන. හරිනේ? සාධනීය සම්බන්ධ පළවෙනි ගැටලුව. ලියාගන්න මෙහෙම ABC ත්‍රිකෝණයේ AD උච්චයේ කියන්නේ ලම්බ කුස කියන්නේ. උච්චය කියන්නේ ලම්බ කුස. AD උච්චය. AD සමානයි DC නම්. AD සමානයි DC නම්. AD සමානයි DC නම් මෙන්න මේ ප්‍රතිඵලය පෙන්වන්න ඕන. සාධනය කර දෙන්න ඕන මෙන්න මේ ප්‍රතිඵලය AB වර්ගයේ සමානයි BD වර්ගයේ ධන DC වර්ගය. AB වර්ගයේ සමානයි BD වර්ගයේ ධන DC වර්ගය. බව සාධනය කරා. මෙන්න මේ වගේ පොඩි උදාහරණයක් දෙලා තියෙනවා 17යි 2 අභ්‍යාසය. මෙන්න මේ රූපය දීලා තියෙනවා ගානේ ABC ත්‍රිකෝණයේ තියෙනවා AD කියන්නේ උච්චයක්. ගානේ කියනවා AD සමානයි DC නම්. ලකුණු කරලා නෑ කට්ටිය ආදාළ විපීපිල ලකුණු කරගෙන උත්සාහ කරන මාන පොඩි වෙලාවක් තුල විනාඩි 3-4ක් තුල බලන්න උත්සාහ කරන මේ ගානේ යන්න පුළුවන්ද කියලා. පළවෙනි ගාන නිසා වැඩි වෙලා දෙන්නේ නෑ මම හදන්න බැරි වුණොත් එක් කියලා දෙන්නම් කොහොමද මේක කරන්න කියලා. බලමු පොඩක් උත්සාහ කරන්න.
හරි ළමයි බලන්න පොඩ්ඩක්. මම මේ මාළිනීගේ මට ඉඩක් පොඩ්ඩක් අවශ්‍ය නිසා මම මෙහෙන් දාගත්තා. මෙතන දීලා තියෙනවා AD සමානයි BC නම්. AB වර්ගයේ සමානයි BD වර්ගයේ ධන BC වර්ගයේ බව සාධනය කරන්න. පැහැදිලිනේ? දැන් ඔයාලා බැලුවොත් මෙතන මොකද්ද මේ ඉල්ලන දේ කියලා? AB වර්ගය. AB කියන්නේ මේක. හරි? BD කියන්නේ මේක. DC කියන්නේ මේක. මේ පාදයයි මේ පාදයයි මේ පාදයයි. මෙන්න මේ පාද තුන අතර සම්බන්ධයක් තමයි අහන්නේ. හරි? ඒක එකපාරම බලයි මේ තුන අතර සම්බන්ධය මොකද? දැන් නම් සාධනයේදී මෙන්න මෙහෙමයි. දැන් අපි දත්තයක් දෙනවා AD සමානයි DC කියලා. කො AD මෙන්න AD පාදේ. AD පාදේ සමානයි DC. කො DC මෙන්න DC පාදේ. මේ දෙක සමානයි. අන්න ඒකෙන් අපි දෙන සෑම දත්තයකින්ම ළමයි ගන්න ඕන ප්‍රයෝජනය. හරිද? ඒ දෙන සෑම දත්තයකින්ම අපි ප්‍රයෝජනයක් ගන්නවා. අරගෙන තමයි මේ සාධනයට අපි ගිහිල්ලා ප්‍රතිඵලය ලබන්නේ. ඇත්තටම ඔයාලා මේ සාධනයේ පැත්ත පොඩ්ඩක් හරියට කරන්න ඉගෙන ගත්තොත් මේක පුරුදු දෙයක් නෑ. අමාරු නෑ. බොහොම සරලයි. අර පොඩ්ඩක් හිතන්න තියෙනවා. හිතන්න එක තමයි මෙතන තියෙන වැදගත්ම දේ. හිතාගැනීමේ හැකියාව තමයි ගොඩක්ම තියෙන්නේ. හිතන්න පුළුවන් ගාන ගැන සාකච්ඡා. එහෙනම් අපි බලමු මෙහෙම. දැන් මේ පාත් දෙක සමානයි කියන එකෙන් අපිට දීලා තියෙන தත්ත්වයක් විදිහට අපිට පුළුවන් මෙහෙම ලේසියට මේ පාදයයි මේ පාදයයි මේ පාදයට සම්බන්ධය අහන්න. අපි මෙන්න මේ ත්‍රිකෝණයට දාමු පරිධිකර සම්බන්ධය. කාටද? ABD ත්‍රිකෝණය. අපි එතන ගමු ABD ත්‍රිකෝණයට. ABD ත්‍රිකෝණයෙන් අනේ ABD ත්‍රිකෝණය. ABD විචිකෝණිකයි. පැහැදිලිව රූපේ ලකුණු කරලා තියෙනවා විචිකෝණ ත්‍රිකෝණයක්. දැන් කෙලින්ම පරිධිකර සම්බන්ධය දාමු. කර්ණයේ වර්ගයේ සමානයි ත්‍රිපාද දෙකේ වර්ගවල එකතුව. අපිට ලියන්න පුළුවන් එතන කර්මයේතන ත්‍රිපාද දෙකේ කියන්නේ කර්ණය කියන්නේ AB වර්ගය. AB වර්ගය සමාන වෙනවා BD වර්ගය. ධන AD වර්ගය. මේ ත්‍රිකෝණයට දැම්මොත් පයිතගර සම්බන්ධය මෙන්න අපිට ලියවුණු දෙයක්. දැන් පොඩ්ඩක් බලන්න දීපු උත්තරයත් එක්ක හැම වෙලාවෙම ළමයි මේ සාධනයේදී මේ දීපු උත්තරයත් එක්ක සම්බන්ධ වෙන්නේ. උත්තරයත් එක්ක හිතන්න. නැතු උත්තරේ පැත්තකින් දැන් ඔක අහගෙන සාධනයට යන්න එපා. මේක දිහා බලාගෙන බලන්න අපිට තාම මොනවද අඩුපාඩු. AB වර්ගය හරි. BD වර්ගයක් හරි. එහෙනම් අතන DC තියෙනවා මෙතන AD තියෙනවා. හරිද? දැන් අපිට ඉල්ලන උත්තරේ තියෙන්නේ DC වර්ගය. මෙතන ඇවිල්ලා තියෙන්නේ AD වර්ගය. අන්න ඉතින් DC වර්ගයේ වෙනුවට AD වර්ගය හරිනේ AD වර්ගයේ වෙනුවට DC වර්ගය දාගන්න පුළුවන් වුණා නම් අපිට උත්තරේ නිකම්ම නේ එහෙමනම් අපිට ඒක පේනවා මේ දත්තේ පේනවා මේ තියෙන දත්තේ AD සමානයි DC AD සමානයි DC හේතුව මොකක්ද දත්තේ තමයි මේක සමානයි කියන්නේ එහෙනම් මේ දෙපැත්තම වර්ග කරමු එතකොට මොකද වෙන්නේ? AD වර්ගය සමාන වෙනවා කාටද? DC වර්ගය. දෙපැත්ත වර්ග කරලා. දැන් මොකද වෙන්නේ එහෙනම්? මෙතන AD වර්ගයේ වෙනුවට මේ සූත්‍රයේ AD වර්ගයේ වෙනුවට දාන්න පුළුවන් DC වර්ගය. අනේ එම නිසා AB වර්ගය සමාන වෙනවා මෙතනින් තියෙනවා BD වර්ගය ධන මෙතන තියෙනවා AD වර්ගයේ වෙනුවට දානවා BC වර්ගය. අන්න බලන්න මේ තියෙන්නේ ඔප්පු කළ යුතු දේ සාධනය කළ යුතු දේ පෙන්වන්න ඕන දේ මෙන්න අපි ඔප්පු කරගත්තා AB වර්ගය BD වර්ගය DC වර්ගය එහෙනම් ප්‍රතිඵලය ඉවරයි. හරිනේ මේක නම් ලොකු දෙයක් කරන්නේ බොහොම සරල දෙයක් තියෙන්නේ මේක තමයි අපි කියන්නේ සාධනය. මොකද සාධනය ලොකු දෙයක් නෑ අදාළ දේ උඩ ගන්න කල්පනා කරගන්න කරගෙන එච්චර. සදාහන් කරගන්න සටහන් කරගන්න ගන්න 17යි 2 අභ්‍යාස මාලාවේ පළවෙනි ගාන අපි වැහැදුවේ. සාධනය නිසා මම මේ පළවෙනි ගාන බෝඩ් එකේ හදලා දුන්න කොහොමද කරන්න කියලා.
හරි. එහෙමනම් අපි දෙවෙනි ගානට යමු. 17යි 2 අභ්‍යාස මාලාවේ දෙවෙනි ගාන. ප්‍රධාන අංක 2. ලියාගන්න ගාන. ABC ත්‍රිකෝණයේ AD උච්චයකි. අල්ලගන්නක උච්චය කියන්නේ ලම්බ කුසකින්. AD උච්චයකි. AB වර්ගය ධන CD වර්ගය සමානයි AC වර්ගය ධන BD වර්ගය බව සාධනය කරා. මෙන්න මේ ප්‍රතිඵලය ලබා ගන්න තියෙනවා. හරිනේ? හැබැයි එතන රූපයක් නම් දීලා නැහැ. පැහැදිලිනේ? රූපයක් දීලා නැහැ. පැහැදිලිද? රූපයක් දීලා නැහැ. කෙලින්ම ගාන විතරයි තියෙන්නේ. වාල රූපයක් ඇඳගන්න. රූපයක් ඇඳගෙන අදාළ දේ කරගෙන යන්න බලන්න. පොඩි වෙලාවක් තුන. ABC ත්‍රිකෝණයේ AD උච්චය. AD කියන්නේ උච්චයක්. උච්චය කියන්නේ ලම්බ කුස කියන එක. A වල ඉඳලා ඇඳපු ලම්බකයේ උස. ඒ තුන AD. ඒක තමයි උච්චය කියන්නේ ලම්බ කුස. AB වර්ගයේ ධන CD වර්ගයේ සමානයි AC වර්ගයේ ධන BD වර්ගය බව සාධනය කරන්න. බව පෙන්න. උත්සාහ කරන්න බලන්න. ABC ත්‍රිකෝණය AD උච්චය මෙන්න AD උච්චය කියන්නේ ලම්බ කුස AD උච්චය AB වර්ගයේ ධන CD වර්ගය AB වර්ගයේ ධන CD වර්ගය සමානයි කියලා පෙන්වන්න ඕන AC වර්ගයේ ධන BD වර්ගය. අපි බලමු මෙන්න මෙහෙම. මෙන්න මේ ඍජු කෝණික ත්‍රිකෝණය සඳහා මම යොදනවා පයිතගොරස් සම්බන්ධය. මේ තියෙන ඍජු කෝණික ත්‍රිකෝණයක් ABD. ත්‍රිකෝණය සඳහා පයිතගොරස් සම්බන්ධය යොදුවොත් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම AD වර්ගය ධන AB වර්ගයේ සමාන AB වර්ගයේ සමානයි AD වර්ගයේ ධන AD වර්ගය
අනේ AD වර්ගයේ ධන BD වර්ගය. පැහැදිලිද? මෙතන තියෙනවා ඔයාලා බලා ගන්න AB වර්ගය. AB වර්ගයේ සමානයි AD වර්ගයේ ධන BD වර්ගය. මේකේ වර්ගයේ සමානයි මේ දෙක එකතු. දැන් ඊට පස්සේ මම දැන් මෙතන අපිට ආපු උත්තරේ AD නෑනේ. කොහෙවත් මේ ආපු උත්තරේ AD නෑ. ඒ නිසා AD මෙහි තියාගෙන BD වර්ගය මම අරන් එනවා මේ පැත්තට. AB වර්ගය මේක මෙහාට ගෙනවා මෙතන ඍණ BD වර්ගය. සමාන වෙනවා මේ පැත්තෙන් AD වර්ගය. මේක මම ගන්නවා පළවෙනි සම්බන්ධයේ විදිහට. පැහැදිලි? පළවෙනි සම්බන්ධය. ඊට පස්සේ මෙතන තියෙනවා තව ත්‍රිකෝණීය ත්‍රිකෝණයක් ADC කියලා. ABC ත්‍රිකෝණය. හරිනේ? ADC ත්‍රිකෝණයක් තියෙනවා. හරිනේ? ඒකටත් මම දානවා පයිතද සම්බන්ධය AC වර්ගය. AC වර්ගය සමාන වෙනවා AD වර්ගය ධන DC වර්ගය. AD වර්ගයේ ධන DC වර්ගය. මේකේ වර්ගයේ ධන මේක වර්ගයේ සමානයි. පැහැදිලිද? දැන් එතනත් මම AD වර්ගයේ තනි කර ගන්නවා DC වර්ගයේ මෙහාට ගත්තා. මොකද හේතුව අපේ උත්තරේ AD නෑ කොහෙවත්. ඒක නිසා DC මෙහාට අරිනවා. AC වර්ගය. ගොඩක්ම තියෙනවා හදන්න මේක දෙකක් නැහැ හොඳේ. මම මේ හතර ක්‍රමේ. DC වර්ගයේ මෙහාට එනවා ඍණ DC වර්ගය සමානයි AD වර්ගය. මේක දෙවෙනි සමීකරණය. දෙක. දැන් ඔයාලට පේනවා ඇති මේ සමීකරණ දෙක දිහා හොඳට නිරීක්ෂණය කරා. මේ පැත්තේ 1 2 බැලුවොත් මෙතන AD වර්ගයේ සමානයි 30ක්. මෙතනත් AD වර්ගයේ සමානයි 30ක්. පැහැදිලි? දැන් මේක පේනවා මේකේ දෙපැත්තම AD වර්ගය මෙතනත් AD. එහෙනම් මේ දෙක සමාන නම් ප්‍රත්‍යක්ෂ සම මොකද වෙන්නේ? මේ දෙක අනිවාර්යෙන්ම සමානයි. ප්‍රත්‍යක්ෂ. නම් මේ පන්තියේ ප්‍රත්‍යක්ෂ ගන්නවා. මේ දෙක සමාන නම් අනිවාර්යෙන් මේ දෙක සමානයි. ඒ නිසා අපිට ලියන්න පුළුවන් මෙතන AB වර්ගය ඍණ BD වර්ගය සමානයි මේ පැත්තෙන් AC වර්ගය ඍණ BC වර්ගය. ඔන්න ආව ප්‍රතිඵලය. ආව ප්‍රතිඵලය දැන් බලන්න මේ උත්තරෙත් එක්ක හදන්න. මේ උත්තරෙත් ගලපන්න උත්සාහ කරන්න. AB වර්ගයේ තියෙනවා හරි. BD වර්ගයේ නේ කල පැත්තේ තියෙනවා. ආයෙනම් ගිහින් දාන්න එහා පැත්ත. ඊට පස්සේ තව තියෙනවා මේ පැත්තේ CD වර්ගය. CD කියන්නේ DC නේ. CD DC සමානයි. එහෙනම් මේක අදින්න මෙහාට මේක දාන්න එහා පැත්තට උත්තරේ. උත්තර මෙතනින් එනවා මොකද්ද? AB වර්ගය. හරි. මෙතන CD DC වර්ගයේ මෙහාට එනවා. එතකොට අපිට ඕන DC CD දෙකම එකයි. අපිට උත්තරේ තියෙන CD නිසා මේක CD කියලා ලියා ගන්න පුළුවන් ධන. මේ ලකුණක් මෙහා පැත්තට ඉන්න ධන ලකුණලා නේ. සමාන ලකුණ මාර්ගම ලකුණ මාරු වෙනවා. ධන ලකුණ වෙලා CD වර්ගය. සමානයි මෙතන තියෙනවා AC වර්ගය. තිබුණා BD වර්ගයේ මෙහා පැත්තට ගියාම මොකද වෙන්නේ? ධන. එතන තියෙන්නේ BD වර්ගය. අන්න දැන් අපිට ඉල්ලපු උත්තරේ යා සාධනය කරන්න කියපු දේ මේන් අපි උත්තරය සාධනය කරලා ගන්න. පැහැදිලි නේද? මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඔයගේ යාන්ත්‍රික සාධන අපි මේ දෙවෙනි ගානට ගියේ එහෙම පිනවෙන් පියවර යනකොට අපිට මේක ඇත්තටම ලොකු දෙයක් නෑ ලොකු ගැටලුවක් නෑ. කොහොම ලස්සනද මේක හදාගෙන යනකොට පියවරෙන් පියවර යනකොට යන්න පුළුවන්. සදාන් කරගන්න එක ගන්න. මේ ගාන සටහන් කරගන්න. එතකොට ඔන්න ළමයි අපි පයිතගරස් ක්‍රමයේ සම්බන්ධයෙන් කතා කළ යුතු සියලු කාරණා කතා කරලා ඉවරයි. මොකද අපි දන්නවා පයිතගරස් ක්‍රමයේ නම් ඉගෙන ගත්ත ක්‍රමයක්. අපි අද විශේෂයෙන් අපි මේකට අවධානය යොමු කරේ මේක සාධනීය පැත්ත, ඔප්පු කිරීම පැත්ත, බව පෙන්වන පැත්ත. ඉතින් ඒකෙන් අපි ගණන් දෙකක් හැදුවා. ඉස්සෙල්ලා අපි මුලින්ම කරේ 9 පන්තිය මට්ටමට පයිතගරස් ක්‍රමයේ සම්බන්ධ මූලික කාරණා ටික ඉගෙනගෙන අර පාද තුනේ ඉවල් වලින් පාද දෙකක් දුන්නොත් ඉතින් පාදය හොයාගන්න. එතන ඒවා 11 ළමයිටත් එනවා. ළමයි කියලා එකක් නැහැ. සමහරට කෙටි පේපර් එකේ වෙන්න පුළුවන්.
ප්‍රශ්නපත්‍රේ ඉන්න පුළුවන් මේ පාඩක විතර ඉතිරි පාඩය අන්ටක් ගාලා දෙන්නාට නිකන් හදාන්න පුළුවන්. දැන් දෙකින් යන්න පුළුවන් පොඩි ගානක් විතර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ සාධනයේ පැත්තට එන්න සාධනය කළා ඔප්පු කළා බව පෙන්නලා යන්න පුළුවන්. මෙන්න මේ වගේ ඉතින් මේක තමයි තියෙන්නේ. ඉතින් කොච්චර ලොකු දෙයක් නෑ. මෙච්චරයි තියෙන්නේ. දැන් ඔයාලා පුළුවන් මෙතන ඔයාලගේ අභ්‍යාසයේ මේ මම අවසාන අභ්‍යාසයේ කතා කරේ එච්චරයි තියෙන්නේ. 17යි 2 අභ්‍යාසයේ ඊට පස්සේ 17යි 3 තියෙන්නේත් ওই විදිහටම ගණන් 3යි තියෙන්නේ 17යි 3 අභ්‍යාස මාලාවයි. අභ්‍යාස මාලාවන් තියෙන්නේ ගණන් 3යි. 17යි 3 අභ්‍යාසයේ ඒත් අර විදිහටම යන්න තියෙන්නේ බොහොම සරල ගණන් 3ක් තියෙන්නේ. 17යි 2 අභ්‍යාස මාලාව නම් ටිකක් ගණන් 8ක් තියෙනවා. මේක ඉතින් අර සාමාන්‍ය ගණන් 5කට 6කට වගේ දක්වා යන්න පුළුවන් නම්